प्रधान वशයෙන් හේතු වෙන්නේ මොකක්ද? प्रधान वशයෙන් හේතු වෙන්නේ මොකක්ද? බුදුදාන මහසදාල මහණෙනි මේ දේ තරම් මේ නිවන් මාර්ගට බාධා වෙන දෙයක් මම දකින්නේ නැහැ. එකම එක දෙයක් තියෙනවා නිවන් මාර්ගට බාධා වන දෙයක්. ඒ තමයි කිව්වා ස්ත්‍රිය. අර කියනවා විග්ගවේ අඤ්ඤං ඒක රූපං විසම්පස්සාමි. මහණනි මම එකම එක රූපයක් දකිනවා මේ පුරුෂයාගේ හිත යටපත් වෙන යතේ නම් විග්ගවේ ඉත්ති රූපං ඒකම එක රූපේ තමයි ස්ත්‍රියගේ රූපය. ස්ත්‍රියගේ රූපේ පුරුෂයාගේ සිත යටපත් කරයි. නාම විග්ගවේ අඤ්ඤං ඒක සත්තම් විසම්පස්සාමි යන්නේ පුරුෂස්ස චිත්තං පරියාදාමානි මම එකම එක රූපයක් සත්‍යයක් දකිනවා මේ සත්‍යයේ තරම් පුරුෂයාගේ සිත යටපත් කරන තව සත්‍යයක් නැත්තේ. ඒ එකදු සත්‍යය ඉත්ති සත්‍ය ස්ත්‍රියගේ සත්‍යය. ස්ත්‍රියගේ සත්‍යය පුරුෂයාගේ සිත යටපත් කරයි. නාම විග්ගවේ අඤ්ඤං ඒක ගන්ධම්පි සම්පස්සාමි. මහණනි මම එකම එක සුවඳක් දකිනවා පුරුෂයාගේ සිත යටපත් කරන එකම එක සුවඳ ස්ත්‍රියගේ සුවඳයි. මාර සුවඳනේ. පර්ෆියුම් සුවඳක් නෙවෙයි. ස්ත්‍රියගේ සුවඳ නෙවෙයි ගන්ධ දාඩිය ගඳයි. බලන්නේ හරියටම ඒ ගන්ධය පුරුෂයාගේ සිත යටපත් කරයි. ඔකන් පැත්තලක් තියෙනවා. නාම විග්ගවේ අඤ්ඤං ඒක රූපං විසම්පස්සාමි මම එකම රූපයක් දකිනවා මේ ස්ත්‍රියගේ සිත යටපත් කරන ඒ එකම ඒක රූපේ නම් පුරුෂයාගේ රූපය. ඒ නිසා මේකදී ලොකු කේස් එකක් තියෙනවා. අද එන පටන් ගන්න එක නෙවෙයි. මේ පුරුෂයාගේ සිත යටපත් කරන පුරුෂයාගේ සිත යටපත් කරන රූපේ නම් ස්ත්‍රියගේ රූපය. ස්ත්‍රියගේ රූපය යටපත් කරන රූපය පුරුෂයාගේ රූපය. පුරුෂයාගේ සිත යටපත් කරන ශබ්දය ස්ත්‍රියගේ ශබ්දය. ස්ත්‍රියගේ සිත යටපත් කරන ශබ්දය පුරුෂයාගේ ශබ්දය. මේ විදිහට මේ පංචකාමයටම හරිද? ඒ නිසා ගොඩාක් භික්ෂුන් වහන්සේලාට මේවා පොදුයි. මේවා පොදුයි. මේවා දෙකේ පාලනය කරගෙන ඉන්න බැරි වුණොත් ශාසනය වුණා ගමන කියන්න බෑ. ඉතින් ඒ නිසා මේ එවන් වූ ස්වාමීන් වහන්සේ නමක් ඉදිරියට උන්වහන්සේලා ආරතී නිදියේ මේ ශාස්ත්‍රයේ මම එපා වෙලා වගේ හිටියා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා භික්ෂුව එන්න කියලා දේශනා කළා භික්ෂුව මහා අගනා රූපයක් ඇති දිව්‍යාංගනාවක් බඳු සුරාංගනාවක් බඳු රූපයක් ඇති ඒහා සමාන ස්ත්‍රියක් සමග අවුරුදු 700 අවුරුදු එක සිරියහන් ගබඩාවේ එකිනෙකා දිහා රාගිමත් සිතින් නොබලමින් ජීවත් වෙච්ච මහා පුරුෂයෙක් අතීතයේ හිටියා. දිව්‍යාංගනාවක් බඳු ලස්සන රූපයක් ඇති ස්ත්‍රියක් සමගද එක සිරියහන් ගබඩාවේ අවුරුදු 700ක් එක යහනේ සැකපුණා එක කාමරේ එක සිරියහන් ගබඩාවේ වාසය කළා
එකිනෙකා කෙරෙහි රාගමත් හිතින් නොබලමින් අවුරුදු 700ක් එකට ජීවත් වෙච්ච මහා පුරුෂයෝ අතීතයේ හිටියා කියලා භාගතුන් ඉස්සත් දුන්නා. ඊට පස්සේ කිව්වා ස්වාමීනි අනේ අතීත කතාව දේශනා කරන්න දෙන්නවා. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ වුණ මේ උදය කුමාරයාගේ අපේ බෝසතාණන් වහන්සේ අතීත ජීවිතේ මතක් කරලා දෙන්නේ. ඒ නිසා මේ අදේදී තනිකර මේ ආදරය කියන එක පදනම් වෙන මොකක් මතද? රාගය මතද? නේ. ඇත්තටම මේ දෙබල මේ ආපු ගමන මේ ගමනේ ආදරේ නැද්ද? සිතාර්ථය උදලා. තිබ්බා. නමුත් ඒ ආදරේ පුදුම කියන්නේ ඒ ආදරේ රාගයේ මිශ්‍රණය. ඒක පුදුම ආදරයක්. ඒක තමයි මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම ආදර කතාව. ඒ නිසා මේ හරි පුදුමයි. දැන් බලන්න මේ අතීතයේ දීපංකර පාදමූලයේ අපේ බුදුරජාණන් වහන්සේ බුදුදාන දුර්වර්ණ ගන්නකොට එතනදී මේ කතාව පටන් ගන්නනේ නේද? එතන දීපංකර බුදුරජාණන් වහන්සේ දේශනා කළ අතීතයේ මේ මහා පුරුෂයා ගෞතම නමින් මහා භද්‍ර කල්පයේ සිවුරුණු ගෞතම නමින් සම්බුද්ධත්වයට පත් වෙනවා කියන ඒ විවරණ දෙනවා දැක්කා එක්තරා තරුණ කාන්තාවක් ඇයට හිතුණා මේ පුරුෂයාට සම්බුදු වෙන්න අනේ මට උදව් කරන්න නැත්නම් අනේ මට උපකාර කරන්න නැත්නම් කියලා ඒ වෙලාවේ තමයි හිත බැලුනේ. මොකටද? රාගයෙන් හිත බැලුනේ නෑ. ශ්‍රේෂ්ඨ මේ ලෝකේ තියෙන මහා උතුම් කාර්යය උදෙසා තමුන්ගේ පුරුෂයාට උදව් කරන්න. එතනින් පටන් ගැනීම තමයි සාරා සංකේත කල්ප ලක්ෂය පුරා අපේ බෝසතාණන් වහන්සේ පිටිපස්සේ සෙවණැල්ලක් මෙන් සිටිමින් විවිධ ස්වභාවයෙන් සෙවණැල්ලක් මෙන් සිටිමින් උන්වහන්සේගේ සම්බුද්ධත්වයට උපකාර කළේ. අන්තිමට යශෝදරා මහරහතන් වහන්සේ පිරිනුවම් පාන්න සූදානම් වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට යනවා අවසර ඉල්ලා ගන්න. මේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහ කරුණු ගොඩාක් කියනවා. ඒක කාරණාවක් කියනවා අතීතයේ හිටපු බුදුරජාණන් වහන්සේ සම්බුදු වෙන්න පෙරම් පුරපු කාලය කියනවා ඉතින්. මේ තරම් කාලයක් අතීත බුදුරු සම්බුදු වෙන්න පෙරම් දම්පිනවා කියනවා. නමුත් ඔබ වහන්සේ සම්බුදු වෙන්න පෙරම් පුරන්න උනේ අසංඛ්‍ය හතරකුත් කල්ප ලක්ෂයක් විතරයි. ඒ මන්දිරේ ඒ මන්දිරේ උදේ බලන්න නේද? බුදු කෙනෙක් ලෝකෙට හදන්නේ කවුද? කාන්තාවක්. එනිසා කාන්තාව හොඳ පැත්තට කෙනෙක් යොමු කරගත්තොත් හොඳ පැත්තට ගෙනියන්න පුළුවන්. නරක පැත්තට යොමු කරගත්තොත් නරක පැත්තට ගෙනියන්න පුළුවන්. මේ දෙකම පුළුවන්. අර කියන්නේ හැම සාර්ථක මිනිස්සෙගේ පිටිපස්සේ කවුද ඉන්නේ? කාන්තාවක් ඉන්නවා. ඒ වගේම අසාර්ථක මිනිස්සෙගේ පිටිපස්සේ ගෑනියක් සිටිනවා. හරි. ඒ නිසා ඉතින් අර ඒ කාන්තාවගේ ස්වභාවය අනුව
කාන්තාවට මහ ලොකු බලයක් තියෙනවා. තේරුණාද? ඒ බලය වෙන කාටවත් කරන්නේ නැහැ. ඒ බලය පාවිච්චි කරන්න හොඳ පැත්තට. හරි නරක පැත්තට නෙවෙයි නරක පැත්තට පාවිච්චි කරලා හරියන්නේ නැහැ. ඒ නිසා මේ අද ඉතින් කටිකර මේ ආදර කතාව ඔක්කොම මොකක් මතද පදනම් වෙලා තියෙන්නේ. තනිකර රාගයේ කාමයේ මත නේද? ඒ ඉස්සරන අපේ උගා දැන් මේ අපේ අම්මලා තාත්තලා විවාහ වුණා. විවාහ වෙනකම් අපසර රැකගෙන හිටියා. හරි. අනුගාමී සමහරවල් තනියම මේ වදින්න ඉන්න මනුස්සයෙක් එක්ක ගමනක්වත් යන්නේ. වෙන්නේ වගේ දෙයක්. නේද? ගෙදරට ආවත් සමහර තනියෙන් කතා කරන්නවත් යන්නේ. ඒ තරම් අපසර රැක්කා. හරි. අද ඉන්නෝ බලන්න ඉස්කෝලේ එළියට එනකොට කී දෙනෙක්ගේ අපසර නැද්ද? විශ්වවිද්‍යාලයේ එළියට එනකොට කී දෙනෙක්ගේ අපසර නැද්ද? පන්ති යන දරුවෝ තරම් බැලුවොත් කී දෙනෙක්ගේ අපසර නැද්ද? අහන්නවද? දැන් මේ ජීවිතේ නගර වල රූම්ස් කියන්නේ වලින් ආසාවට හදාගෙන ඉන්නේ නෑ ඔබට එන හින්දා නේ එන්නේ කතාද බඳුරුද ඒ කාමර වලට යන්නේ සුරාදින්ද කතාද බඳුරුද දහම් බඳුරු මොනවද කියන්නේ ඒ වගේ යන්නේ මේ ඇටේ පොත්තෙන් එළියට ආපු මේ තොරන් ගිරිදලා මොස නැති පොඩි බට්ටු වලට වගේ යන්නේ තේරුණා මේ බවසර කතා යන්නේ ඊට පස්සේ බෝල්වට නගින්නේ බ්‍රෑන්ඩ් නිව් නෙමෙයි සෙකන්ඩ් හෑන්ඩ් හරි පිළිවෙලට අන්තරදී නංගනවා පිළිවෙලේ තරම අපි නංගද හරි එනිසා එතන ඉඳන් කතාද ජීවිත විනාශ වෙන්න පටන් ගන්නවා. තේරුණා? එතන ඉඳන් කතාද ජීවිත විනාශ වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉතින් එයාට තියෙන මේ ලැජ්ජාවයි නැති වෙලා තියෙනවා. හරි? පිරිමියාටත් එහෙමයි කාන්තාවටත් එහෙමයි. ඊට පස්සේ ටික කාලයක් යනකොට දහහද මන්තරවත් කියලා ඊතරම් ඉතින් අර තෘප්තියක් නැහැ ඉතින්. හරි. කලින් නිකන් ඉතින් අත්හදා බලමුනේ. ආලු වලදුත් නැහැ. ඒ කාලයක් යනකොට ඒකම එපා වෙනවා. හරි. කොහොමද අර ඕනම දෙයක් නේද? උදේ ආවා දකින මොකක්ද මොන පාටද කියන කාලයක් තිස්සේ මේක වෙන්න කාලයක් තිස්සේ මේ ඉන්නකොට ස්ත්‍රියට පුරුෂයාව පාවන පුරුෂයාට ස්ත්‍රියව පාවන ඊට පස්සේ අතරමේ හිත දමනය කරගන්න ධර්මයක්වත් තියෙනවනම් ඒ හිත දමනය කරගන්න මේ ආධ්‍යාත්මික දියුණුවක්වත් තියෙනවනම් කෙනෙකුට සීලයක් ගුණයක් කියලා දෙයක්වත් දන්නවනම් එයා හිත දමනය කරගෙන විවාහ වුණා නම් යා පුරුෂයෙක් යා ස්ත්‍රියක් එක්ක හිත රැකගෙන අමාරුවෙන් හරි අර ලාමක සිතුවිලි බැහැර කරලා එකට ජීවත් වෙනවා. වෙන පව කරගන්න යන්නේ. හරි. නමුත් බණක් දහමක් දාන්න නැති, ගුණයක් නැති, ආධ්‍යාත්මික දියුණුවක් නැති, චිත්ත පාලනයක් නැති කෙනා මොකද කරන්නේ? අතන එපා වෙනකොට එයා හිතන තව දැනන මීට වඩා හොඳට ඇති මේක. හරි? මේක මෙතන හොඳට නැතුණා තව පුරුෂයෙක් ළඟ තව කාන්තාවක මේක මීට වඩා හොඳට ඇති. චේන්ජ් එකක් වෙනවා ඊට පස්සේ. ඊට පස්සේ නිකන් සල්ලාලියක් වෙනවා. නිකන් සල්ලාලියක් වෙනවා. සල්ලාලියක් තියෙනවා. හරිද? අන්තිමට මිනි මරාගෙන වා මේලා
විශාල ගැටලු ගොඩාක් ඇති වෙලා තමයි අතර වෙන්නේ. ඒ නිසා ඒකමයි අර බුදුරජාණන් වහන්සේ කියන්නේ. අර නකුල මාතා නකුල පිතාට කියන්නේ කරුණු හතරක් සම සද්ධා, සම සීල, සම ඡාග, සම ප්‍රඥා කියන. ඒ හැම තිස්සෙම බලන්න කියනවනේ දෙපළක් අතර සද්ධාවෙන් සමානකම් තියෙනවද? සිල්වත්කමින් සමාන බව තියෙනවද? දන් දීමෙන් සමානකම් තියෙනවද? ජීවිතය පිළිබඳව දකින දර්ශනයේ අවබෝධයේ සමානකම් තියෙනවද? හැම තිස්සෙම බලන්න කියනවා. නැත්තම් යන්න බෑ. තේරුණා? සම ශ්‍රද්ධා කියලා කියන්නේ ඉතින් තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකයෝ දෙන්නෙක් වෙන්න ඕනේ. පැහැදිලි. සමහර අය ඉන්නතු අන්‍යයන්ට අය සමගින් විවාහ වෙනා ඉන්නවා. මන්නම් කියන්න තියෙන්නේ තෙරුවනේ විහාර ජීවිත කාර්යයක් කොහේවත් නැත. තෙරුවනේ විහාර අරුතරමේ තෙරුවන් සරණ ගියපු මෙල්ලුවේ කුටෙක්වත් විවාහ වෙනවා. අමනක් කියන්නේ. මුල් කාලේ සමානලාවට සමහර අනුපාඩුකම් ඒ අය ජීවිතවල තියෙන පුළුවන්. මොකද ටික හරි වයස පරණත් වෙනකොට හරි තේරුම් අරගෙන පාසලකට ආරාමයකට අසපුවකට සම්බන්ධ වෙලා දානයක් මානයක් කර පූජා කරලා හිත ටික මේ පැත්තට හදාගෙන ජීවිතවල යම් ගමනක් යනකොට වේනවා සමහරවිට. එහෙමවත් කෙනෙකුට පිළිසරණක් නැත්නම් තිසරණයක්වත් නැත්නම් වෙන ආගම් කරන හරි විවාහ කරන අය. ඉතින් ඒ වගේ විදිහ යන්න පුළුවන් ගමනක් නැහැ. ඒ සමහර ඉන්නවා වෙන ආගම් කරනාට මේ බුදුදහම ප්‍රැක්ටිකලි කරන්න හදලා උත්සාහ කරනවා. ආගම වෙනවා. හැබැයි දහමේ උගන්වන දේවල් සීලය, සමාධිය, භාවනාව ආදී දේවල් ප්‍රායෝගිකව ටික දියුණු කරගන්න උත්සාහ කරනවා. අනේ ඒකෙදි සමහරවිට යම් ගමනක් තියෙනවා වෙන්න පුළුවන්. හරි. ඒ නිසා අපි කියන්නේ දහමේ විහාර ඔය මොන බයිලාවල් ගැනවත් මොන උපදේශන තිබ්බා. මොන කවුන්සලින් කාර්යය හිටියා. දහමේ විහාර ජීවිත සාර්ථක කර ගැනීම නැත. ඒ නිසා පුළුවන් තරම් දහමින්ම ජීවිත ගෙනියන්න පුළුවන් නිසා නැතුව ජීවිත ගෙනියන්න බෑ. ඒක. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අතීත කතාව මතක් කරනවා. අතීතයේ සුරන්ද කියන නුවර කසි නමින් රජ කෙනෙක් වාසය කළා. ඒ රජතුමාට එකම දරුවෙකුට තිබුණේ නැහැ. ඊට පස්සේ ඒ වෙලාවේ රජුලෝ දරුවෝ ප්‍රාර්ථනා කර විවිධ ප්‍රාර්ථනා කරමින් වාසය කළා. දරුවෝ ඉන්න විවිධ බුදු පූජාවන් කරන්නේ. ඊට පස්සේ ඒ කාලේ බෝධිසත්වයන් වහන්සේ බ්‍රහ්ම ලෝකේ වැඩ සිටියේ. අය බෝධිසත්වයන් වහන්සේ බ්‍රහ්ම ලෝකේ යුත වෙලා කසී රජුගේ අගමෙහෙසු විසුරුන්ගේ කුස පිරිසිදු ගත්තා. ඒ කුමාරයා නම් තවනකොට බොහෝ දිනාගේ සිත් සතුටු කරගෙන උපන්න නිසා ඒ කුමාරයාට උදයභද්‍ර කුමාරයා කියලා නම් තිබ්බා. ඒකට දරුවෝ නැතුව දරුවෝ ඉල්ලා ඉන්නකොට බබලව හිටපු අපේ බෝධිසත්වයන් වහන්සේ මේක දකින්න ඇති. දැකලා බබලවෙන් චුත වෙලා ඔය දෙපන්නේ කසී රජතුමාගේ අගමෙහෙසුගේ කුස පිරිසිදු කරනවා. යන්නේ ඒ නිසා අපි කියන්නේ දරුවෝ නැත්තම් පවුලක හරි
බෙහෙත්ම කර ගියා කියලා එක එක මේවා පිළිපස්සේ ගියා කියලා හරියන්නේ නැහැ. හරිද? හොඳට බෙහෙවා සමාදන් වෙලා සිල්වත් ගුණවත්ව ජීවත් වෙන්න ඕනේ. ඔය ජයශ්‍රී මා බුදු වහන්සේ වදින නිතර යන්න ඕනේ. ඒක සමාන වෙලාවට ඔය ආවට වන්දනාමාන කරන්න ඉන්න ඕන තරම් දේවල් ඉන්නවා. ජයශ්‍රී මා බුදු වහන්සේ කොච්චර දේවල් වෙනවද? වඩාලි මහසය වදින කොච්චර දේවල් වෙනවද? ඒක සිල්වත් ගුණවත්ව දම්පැන් දීගෙන පොයට බේවා සමාදන් වෙලා ඉන්න ඒ වගේ මොකද අම්මා තාත්තා කෙනෙක් දැක්කොත් මේ වගේ සමානලාවට ඉන්න දිව්‍ය බවුනේ තුට වෙලා දිව්‍ය ආයස අවසන් කරන දේවල් තරම් නැති දිව්‍ය බවුනේ තුට වෙලා සමානලාවට මනුස්ස ලෝකේ ඉවත්තු සිල්වත් ගුණවත් අම්මා තාත්තා දෙපළක් ඉන්නවා නම් කුසල පිළිසිඳ ගන්න පුළුවන්. පැහැදිලිද? ඒ නිසා ඉතින් එහෙම ප්‍රශ්න තියෙනවා නම් කරන්න තියෙන්නේ පුළුවන් තරම් මේ තමුන් සිල්වත් ගුණවත් වෙන එක. ඊට පස්සේ පුළුවන් තරම් තෙරුවන් වැඳගෙන පිරිත් කියාගෙන බණ භාවනාව කරගෙන දාන වැඳගෙන මහසය වැඳගෙන ගැරී මාපොතේ පුළුවන් තරම් ක්‍රියාහාරය පූජා කරගෙන හරි ඒවා සමාදන් වෙලා එහෙම ජීවත් වුණා එහෙම ආනිසංස ලැබුපයි ගොඩාක් මම දන්නවා. විවාහ වෙලා අවුරුදු ගාන දරුවෝ හිටපු නැති අවුරුදු 10 15 දරුවෝ හිටපු නැති මම දන්නවා. ඒ පුළුවන් තරම් මේ ගුණවත් වෙලා අවුරුදු ගානකට පස්සේ දරුවෝ ලැබිලා තියෙනවා. ඒ නිසා මෙන්නත් මේවා සත්‍ය. ඉතින් මේ කාසිරජුරුවන්ගේ දේවියට දරුවෝ හිටියේ නැහැ. ඉතින් එතුමා උදේවා පුද පූජාවන් කරමින් ප්‍රාර්ථනා කළා. අපේ බෝධිසත්වයන් වහන්සේ මේක දැකලා අප මේ සුද්ධිය කුස පිළිසිත ගත්තා. ඉතින් ඊට පස්සේ කුමාරයෝ සෙල්ලම් කරනවා කාල වෙනකොට තවත් බ්‍රහ්ම ලෝකයෙන් චුත වෙලා ඒ රජුරුවන්ගේ තවත් විසුණු කෙනෙකුගේ කුස කුමාරිකාවක් උපන්නා. රජකුමාරයෝ තවත් දේවියන්ගේ කුස කුමාරිකාවක් වෙලා උපන්නා. ඒ කුමාරිකාවන්ට නම දීපා උදයභද්‍ර දේවී කියලා. එතකොට කුමාරයාගේ නම උදයභද්‍ර කුමාරයා. කුමාරගේ නම උදයභද්‍ර දේවී. උදයභද්‍ර කුමාරයා වැඩිවිය පැමිණුණාන් පස්සේ හොඳට ශිල්ප ශාස්ත්‍ර පුරුදු කරගත්තා. එතුමා උදයභද්‍ර කුමාරයා ස්වභාවයෙන් බ්‍රහ්මචාරී. කාමයට කැමති නැහැ. රාගයට කැමති නැහැ. උපදින්න බ්‍රහ්මචාරී. එතරම් බ්‍රහ්මචාරී. සීලකින්වත් දකින්නේ නැහැ. බ්‍රහ්ම ලෝකේ දන්නේ. ක්ලේශ වසක සිතක්වත් උපදින්නේ නැහැ. කෙලෙස් වලට බාර හිතක්වත් උපදින්නේ නැහැ. ඉතින් ඒ දවස්වල රජකුමාරතුමා තමුන්ගේ පුතාට මේ රාජ්‍ය භාර දෙන්න ඕනේ කියලා පුතාව අභිෂේක කරන්න කියලා හිතාගෙන නාටක ස්ත්‍රී පිරිවරණ පුතණුවන්ට හසුපතක් යවුවා. ඇවිල්ලා රාජ්‍ය භාර අරගෙන රාජාභිෂේකයට ලෑස්ති වෙන්න කියලා. ඊළඟට අපේ උදේ කුමාරයා කිව්වා මට රාජ්‍යකමේ වැඩක් නැහැ. මට රාජ්‍ය වැඩක් නැහැ. ඔය කෙලෙස් වලට මගේ හිතේ තරම් කැමැත්තක් නැහැ කියලා මේ අදහස ප්‍රතික්ෂේප කළා. දෙමාපිය නැවත කියා යවුවා. නැවත ඉල්ලීම් කරලා යවුවා. දැන් මේ ශිල්ප ශාස්ත්‍ර හදාරන්න ගිහිල්ලා ඉන්නේ. ඉතින් නැවත ඉල්ලීම් කරලා පුතාට අසුබ්බත් යවුවා. ඇවිල්ලා
රජකම බාරගෙන මේ රාජ්‍ය කරන්නේ කැමති වුණේ. දැන් මේක මහා වදයක්. දැන් මේකේ කොහොමද ගැලවෙන්නේ? උදේ කුමාරයා මොකද කළේ? රත්තරන් රම් රුවක් ස්ත්‍රී රුවක් හැදුවා. දිවිසෙන් රාණි බබලන රුවක් හැදුවා. ස්ත්‍රී රූපයක් හැදුවා. ලස්සන ස්ත්‍රී රූපයක් හැදුවා. හදලා ඒ රූපේ යවලා මේ වගේ රූපයක් තියෙන කෙනෙක් මට හම්බුනොත් නම් මම කතාද බඳින්න. නැත්තම් එපා. නැත්තම් මම කතාද බඳින්නේ. ඊට පස්සේ දෙමාපියන් පොදකලේ මේ රාමුව කාලත්තරණක් කළා. දඹදිව වීදියක් ගානේ නගරයක් ගානේ මේක ඇවිත්ලා ඒ කාලෙක ගියා. ආරගෙන ගිහිල්ලා මෙහෙම ගමන් කරලා කිසිම ස්ත්‍රියක් ලැබුණේ නැහැ. කිසිම මේහා සමාන රූපයක් තියෙන ස්ත්‍රියක් මේ රූපේ ඉක්මවා යන රූපයක් ඇති කෙනෙක් හම්බුනේ නැහැ. මේ මරණ යනකොට උදේපත්‍රාගේ පවුලේ අය මේ වගේ රාමුවක් ගමදිව වීදියක් ගන්න නගරයක් ගාන ගමන් යනකොට උදේපත්‍රා දේවී හිටපු ඒ නගරෙට මේ රාමුව අරගෙන ආවා. අර නේද තියලා තියෙන මේ රාමුව ඉක්මවා යන්න පුළුවන් රූපයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් ඔන්න අපේ රජතුමාගේ උදේ කුමාරයාට සරණ පාවා දෙන්න අපි ලෑස්ති. ඉන්නවනම් එන්න. උදේපත්‍රාගේ ගෙදර අය පොදකලේ ඉක්මනට උදේපත්‍රාව සරසලා අර රාමුව ගාවේ ගිහින් තිබ්බා. දැන් අර රාමුව පරාදයි උදේපත්‍රාගේ රූපේ. උදේපත්‍රාගේ රූපය රාමුව ඉක්මවා යනවා. ඊට පස්සේ දැන් ඉතින් කිව්වනේ මේ රූපේ ඉක්මවා යන රූපයක් තිබ්බොත් ඒක විවාහ වෙනවා කියලා. අසාරවත් වෙනවා කියලා. දැන් ඒකත් ඉවරයි. දැන් ඔයාලට ඉතිරි කරන්න දෙයක් නැහැ. ඔන්න මේ අර කුඩා මෑණියන්ගේ ලෝක කුමාරිකාව සමග උදේපත්‍රාව අග්‍රමහිස්සා ප්‍රබෝධ සත්‍යෝ රාජාභිෂේක කළා. හැබැයි ඒ දෙන්නම බ්‍රහ්මචාරී. හරිද? ඒ දෙන්නම බ්‍රහ්මචාරී. මේ දෙන්නම දැන් කාලය ගියාට පස්සේ උදේ කුමාරයන් රජකම ලැබුණා. රාජාභිෂේකයෙන් රජකම ලැබුණා. මේ දෙදෙනා එක සිරියාන් ගවඩාවේ වාසය කරනවා. ලෝභ සිතින් රාගිමත් සිතින් එක එක්කෙනාගේ රූප මූණවත් බලන්නේ නැහැ. හරි රාගිමත් සිතින් එකිනෙකාගේ මූණවත් බලන්නේ. දෙදෙනා කතා කරගත්තා. අපි දෙන්න මේ බ්‍රහ්මචාරී වාසය කරමු. එක සයනේ සතපෙනවා. රාගිමත් හිතක් නැහැ. එකට එක කාමරයේ ඉන්නවා. රාගිමත් හිතක් නැහැ. හරි අර කියන්නේ ඉස්සර අපේ සිද්ධාර්ථ අපේ බෝසතාණන් වහන්සේ යශෝදරා දේවිය මේ ඇදී දැන් මහන්සියට මේ ජීවිතය අතහරින සිදුවිලි ඇති වුණාට පස්සේ උන්වහන්සේ කාලයක් යශෝදරාවගේ වෙන් වෙලා හිටියේ. යශෝදරාවත් ඒකට ඉඩ දුන්නා. ඇඳේ මැද්දේ දාගන්න මල් මාලාව. ඔබේ හිතේ රාගය ඇති වුණොත් මේ මල් මාලාව පරවේ. මගේ හිතේ රාගය ඇති වුණොත් මේ මල් මාලාව පරවේ කියලා ඇඳේ මැද්දේ දාගන්න මල් මාලාව. දාන දෙපැත්තට වෙලා සැප වෙනවා. දෙපැත්තට වෙලා දාගන්න. කවදාවත්
මල් මාලේ බර වෙන්නේ නැහැ. ඒ වගේ උතුම්යි. අද උන්ට කහත මගෙන් ගන්න ඉන්න බෑ. අද උන්ට කහත මගෙන් ගන්න ඉන්න බෑ. අදාට බැලන අවුරුදු 700ක් එක කාමරේ වපසර රැක්කා. ඉතින් මේ නිසා මේ අපි කියන්නේ මේ අද යුද්ධ මුක්ත වපසරක් ඉන්නවලු කියන. හරි. මම අද බලන්න දැන් අද වැලන්ටයින් කියලා දෙන්නේ. අද කොච්චර මේ අද තමයි උගා මේ කෙල්ලෝ ගෑනු වෙන දවස. දෙමාපිය මලක් වගේ හදපු කෙල්ලෝ ගෑනු වෙන්නේ අද. දෙමාපිය දන්නේ නැහැ. හරි දෙමාපිය කියන අසරණ කියන්නේ. ඉතින් එපා ඉතින් ගෙවල් වල දරුවෝ මේ නිබ්බලාගෙන හිටියට හරි සමහර වෙලෙන් අර ගෙවල් වල කරන්නේ තරඟ බෑ. දෙමාපිය ඉස්සරහා කරන්නේ තරඟ බෑ. අපිට බේරුනේ. ඒ නිසා මේ එහෙම කරගෙන පුළුවන් තරම් දෙමාපියම තරවට්ටලු. හරි දෙමාපියම තරවට්ටලු. ඒ රවට්ටා පව් කරගන්න. ඒ රැස් කරගන්න පවල් එයා දන්නේ අර බුදුරජාණන් කියන්නේ යම් කෙනෙක් වැරදි කාම සේවනයේ යෙදෙනවා නම් යම් කෙනෙක් වැරදි කාම සේවනයේ යෙදෙනවා නම් ඒ වැරදි කාම සේවනයේ විපාක වැරදි කාම සේවනයේ කියන්නේ මොකද්ද? විවාහ වෙච්ච අනුතර මේක නීතියානුකූල විවාහ වෙච්ච එහෙම නැත්නම් විවාහ වුණා කියලා සම්මතයටවත් ඇවිල්ලා ඉන්න. හරිද? එහෙම නැත්නම් විවාහ නොවිච්ච. හරිද? අනුතර මේ විවාහ වුණා කියලා මල් මාලාවක් දාලා හරි සම්මත කරලා ඉන්න ස්ත්‍රියක් සමග විවාහ නොවිච්ච තමුගේ පවුල විසින් රකින්න, ගෝත්‍රය විසින් රකින්න, දෙමෝපිය විසින් රකින්න, සහෝදර සහෝදරිය විසින් රකින්න යම් කාන්තාවන්ගේ චරිතය කෙලෙසන විදියට කටයුතු කරනවද ඒක කියන වැරදි කාම සේවනය කියලා. ඒ කියන්නේ නම් බුද්ධ ශාසනයේ මේ ධර්මයේ තුල විවාහ ප්‍රාප්තන මේ කාමසෝවිදිට අයිතියක් නැහැ. හරිද? ඒක තමයි කුමාර බබසන් කුමාරි බබසන් කියන්නේ. ඊට පස්සේ විවාහ වුණාට පස්සේ අපුගේ ස්වාමියා පිළිදෙකින් වායන්න අයිතියකුත් නැහැ. ඒක තමයි බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන සීලය. ඒ සීලෙත් රකින්න බෞද්ධයෙක් නම් රකින්න ඕනේ. එහෙම රැක්කේ නැත්නම් ඒ බුදුරජාණන් සීලය රකින්න කියනවා. ඒ වගේ සීලයක් රැකේ නැත්නම් මොකද වෙන්නේ? අකුසල රැස් වෙනවා. අකුසල රැස් වෙනවා. ඒ රැස් වෙන අකුසල වලින් බුදුරජාණන් වහන්සේ කියනවා යම් කෙනෙක් වැරදි කාම සේවනය කරනවා මරණින් මත්තේ නිරේති සංගපායේ උපදී. මනුෂ්‍ය භාවයක් ලැබුවොත් එන්නේ තමුන්ට හතුරු වෙනවා කියනවා. විරුද්ධකාරය වෙනවා කියනවා. සතුරු නිර්මාණය වෙන පටන් ගන්නවා. බලන්න එතකොට දැන් දෙන්නේ කාදරය කරලා කසාද බඳිනවා. කසාද බඳින්න ඉස්සෙල්ලාම ඔක්කොම පරීක්ෂණ කරලා ඉවරයි. හරි. ඔක්කොම දේවල් වපසරත් කඩාගෙන ඉවරයි. දැන් පව් කරගත්තද නැද්ද? පව් කරගත්තා. මොන පව්ද? වැරදි කාම සේවනය කිරීමේ පව් කරගත්තා. හරි. ඒ වැරදි කාම සේවනයේ නම් අපසලේ රැස් කරගත්තු දෙන්න
විවාහ වුණාට පස්සේ දාන්න වෙන කාලයක් යද්දී යක්ෂයා යක්ෂණිය වෙනවා. ගෙදර හතුරු දෙන්නේ නිර්මාණය වෙනවා. ඒ තමුන්ම රැස් කරගත්තු අකුසල වල විපාක. අද ගොඩාක් තියෙන්නේ. ඒ නිසා අනුධර්මයේ ඉඳන් කඩාගෙන ඉවරයි නම් කරන්න දෙයක් නෑ. අනුධර්මයේ පින් කරන්නවත් පටන් ගන්න. අනුධර්මයේ පින් කරන්නවත් පටන් ගන්න, සිල් රැකගෙන ඉන්නවත් පටන් ගන්න. ඒ වගේ පුළුවන් විවාහ වුණාට පස්සේ හරි සිල් රැකගෙන ඉන්න පුළුවන් වෙන්න. ඒ වගේ තමයි ටික හරි මේ ඒව හැදෙන්නේ. යම් තමුණක් යන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ අපි නොහිතන දේවල් උදාහරණ තියෙනවා ඉතින්. අපි නොහිතන දේවල් උදාහරණ දැන් අද ඉන්නේ ඉතින් දැන් බලන්න මේ උත්තරමයෝ එකිනෙකා කෙරෙහි රාගවත් ඉතිවත් නොබලමින් වාසය කරනවා. අපේ දෙමව්පියෝ නම් යම් ඇසුරක් පැවැත්වෙනකොට දරුවෝ හදාගන්න විවාහ වෙනකම් බ්‍රහ්මචාරීව හිටිය විවාහ වුණාට පස්සේ දරුවෝ හදන්න තමයි යම් ඇසුරක් පැවැත්වෙන්නේ. අද ඉන්නෝ දරුවා හම්බෙන්නේ නැති වෙන ඉන්ජෙක්ෂන් ගහගන්න. හරි? දරුවා හම්බෙන්නේ නැති වෙන ඉන්ජෙක්ෂන් ගහගෙන කම්සුරු දෙනවා. හරි? ඊට පස්සේ ඒ දරුවා හම්බෙන්නේ නැති වෙන ඉන්ජෙක්ෂන් දාපුවම අද උදාහරණ දරුවෝ නැත්තේ උදේ මතක තියාගන්න. ඔය පවුල් පාලනය කියා මගුල් වලට ගිහිල්ලා තමයි හම්බෙන එක දෙන්නත් නැති කරගන්නේ. කසාද බඳලා අමුණ පවුල් පාලනය. දරුවෝ හදන්නේ. නේද? ඊටුවයිද කොහොමම වෙන්නේද? දෙයක් වරක් හදාගන්න ඒවා. ඉතින් කොහොමම යන්නේ. එහෙනම් ඒක කරගෙන වදින්න ඕනේ. හරි? ඊළඟ ආයෙත් මේ ගිහිල්ලා ඉන්ජෙක්ෂන් ගහගන්න ගිහලා අරවට මේවට ගිහිල්ලා ඊට පස්සේ උගාහකට අවුරුදු ගණන් දරුවෝ නමන දරුවෝ ඇත්තෙන්නේ. තනිකර මේ මොකක්ද කියනද වර්ධිකාම් සේවනයේ කරන්න ගිහිල්ලා හරි වර්ධිකාම් සේවනයේ කරන්න ගිහිල්ලා කරගන්න පව් වල විපාක. ඒ මොකක්ද ඒකයි. මේ නිසා ඉතින් තමාරුදී අපි ළඟට කතාවල ගොඩාගෙන එනවා ඉතින් කරන්න දෙයක් නැහැ. අපිට ඉතින් මොකද වුණා කරන්නේ? උන්වහන්සේ කාම සේවන අකුසල කරගෙන උන්ට ඒවට විපාක ලැබෙනකොට අපිට පුළුවන් බුද්ධ පූජාවක් දෙනකොට දරුවෝ දෙන්න. අපිට පුළුවන් මේ බුදුහාමුදුරන්ට ඊළඟට පූජාවක් තියලා පිරිත් කෙරුවට දරුවෝ දෙන්න. ඒක අකුසලයේ විපාකය. අකුසලයේ විපාකයක් ලැබෙන පිරිත් කියලා නවත්තන්න බෑ. කොහොම පිරිත් කියලා නවත්තන්න. පිරිත නවත්තන්න පුළුවන් අකුසල විපාකයක් නොවේ නේද? කෙනෙක්ගේ ජීවිතයේ තියෙන අකුසල කර්ම සංසාරගත කර්මයක විපාකයක් නෙවෙයි නේද? පිරිත් කියලා නවත්තන්න පුළුවන්. පිරිතේ ආශිර්වාදයක් තියෙනවා. හැබැයි තමුම රැස්තර අකුසලයේ විපාකයක් නම් තමුට ඒ විදිහට විපාක දෙන්නේ නවත්තන්න බෑ. මොන විදිහටද? ඒ උදේට අපි අවබෝධ කරගන්න. ඉතින් ඊට පස්සේ මේ දෙන කතා කරගත්තා. අපි දෙන්නයි කවුරුහරි ඉස්සෙල්ලා මිය ගියොත් අනිත් එක්කෙනාට ඇවිල්ලා ඒක කියන්න ඕනේ. ඉස්සෙල්ලා මියන එක්කෙනා මිය ගිහිල්ලා ඇවිල්ලා ඊළඟ එක්කෙනාට ජීවත් වෙලා ඉන්න එක්කෙනාට කියන්න ඕනේ. මේ දෙන පොඩි ඇග්‍රීමන්ට් එකක් දාගත්තා. උදේවත්ත කුමාරී උදේ කුමාරයා. ඉතින් මේ දෙන 800ක් අවුරුදු වම්සරණ කළා. උදේවත්ත කුමාරයා මේ බාරෝ ගියා. ගිහින් දෙව්ලොව තවදිසා භවනේ සක්‍ර දේවේන්ද්‍රව උපන්නා. අපේ උදේ කුමාරයා මේ බෝධිසත්වයන් වහන්සේ සක්‍ර භවනේ සත්දේවුන් වෙලා උපන්නා. ඊට පස්සේ දරුවෝ හිටියේ නැහැ නේද මේ දෙන්නේ? උදේවත්ත කුමාරි තමයි රාජ්‍ය පාලනය කළේ. ඇයිගේ රාජාඥාව තමයි පැවතියේ. හරි. එනිසා ඉතින් කාන්තාව කියලා නැහැ ඉතින් යහපත් විදියට
පාලනය කරන්න පුළුවන්. හොඳයි. දේවදත්ත කුමාරී තමයි මේ රාජ්‍යය ඊට පස්සේ පාලනය කළේ. ඊට පස්සේ තවතිසා භවනේ සතියක් යනකම් උදේ කුමාරයාට දේවී මතක් වුණේ නැහැ. සතියක් යනකම් දේවී මතක් වුණේ නැහැ. තවතිසාවේ සතියයි කියන්නේ තවතිසාවේ ආවේශ මතකද? උපෝසථ සූත්‍රයේ කියලා දීලා තියෙනවා. මනුස්ස ලෝකයේ අවුරුදු 100ක් තවතිසාවට එක රැය දවසක්. ඒ වගේම දවස් 30ක් මාසයයි. එහෙම පිළිගන්නේ කියලා නේද? ඒ වගේම අවුරුදු මෙච්චර ගානක් තවතිසාවේ ආයුෂ කියලා පිළිගන්නේ තියෙනවා. එතකොට තවතිසාවේ දවස් 7ක් කියන්නේ මෙහෙම විතර කල් කියලා අවුරුදු 700ක් ගිහිල්ලා. එතකොට අවුරුදු 700ක් මේ දෙන්න බබසරර අවුරුදු 700ක් දේවදත්ත කුමාර තනියම රාජ්‍ය පාලනය කළා. අවුරුදු 700කට පස්සේ තමයි යොන්න උදේවදත්ත කුමාරයාට දේවී මතක් වුණේ. අර ඇග්‍රීමන්ට් එක මතක් වුණේ. ඒ වෙනවා ඉතින් සමහරවිට ඉන්දියාවට මතක් වුණේ ඇග්‍රීමන්ට් එක. දැන් වැක්සින් එක ගෙනියන කරනකොට ඇග්‍රීමන්ට් එක මතක් වුණේ ආකට. ඒ වගේ තියෙනවා. ඉතින් ඒ වගේ මේ මොකද කළේ ඊට පස්සේ උදේ කුමාරයා හිතුවා මම දේවදත්ත කුමාරී ළඟට ගිහිල්ලා වස්තුව අරගෙන ගිහිල්ලා ඇයගේ ගුණධර්ම පිළිබඳව සිංහනාද කරලා ඇය ධර්ම දේශනා කරලා පැමිණෙනවා කියලා ඔන්න අවුරුදු ඒ කාලේ මිනිස්සුගේ ආයුෂ අවුරුදු 10000යි. ඒ කාලේ මිනිස්සුගේ ආයුෂ වලට අවුරුදු 10000ක් මිනිස්සු ජීවත් වෙනවා. ඉතින් ඊට පස්සේ මොකද කළේ? කුමාරිකාව වාසය කර තිරියන් ගබඩාව සත්මහල් ප්‍රාසාදය. ඉතින් ඇය තනියම ඇගේ තිරියන් ගබඩාවේ වාසය කරනවා. රාත්‍රී තමුන්ගේ සීලය ගැන ආරාධනා කරමින් තමයි ඇය රාත්‍රී කාලය ගත කරන්නේ. ඒකේ සීලානුපස්සනාව සීලය ගැන සීලී එකක් භාවනාව බුද්ධානුස්සති ධම්මානුස්සති වගේ සීලානුස්සතිය භාවනාව. ඉතින් ඊට පස්සේ සාක්‍ර දෙවියන් මොකද කළේ? රත්තරන් පුරවලා රන් තලියක් අරගෙන සිරියහන් ගබඩාවට ගිහිලා තමුගේ දේවියට කතා කළා. ගාථාවකින් කිව්වේ මේ ලස්සන වස්ත්‍රයක් හැදගෙන කින්නරාවක් වගේ ඇස්වලින් යුක්ත කේසාන්තේ ඉඳලා පාදාන්තේ වෙනකන් ශරීරයේ කිසිදු අඩුපාඩුවක් නැති මේ උතුම් ප්‍රාසාදයේ වාසය කරන මේ උත්තමාවියන්ගේ උත්තමාවියයි මම කියන්නේ. මේ රාත්‍රී හරිම අලංකාරයි. මම නුඹත් එක්ක එක යහනේ සැතපෙන්න කැමතියි. දැන් මේ රංගුලේදී මුතුමැණි කරගෙන රන් වාදනයක රංගුලේදී මුතුමැණි පුරෝගෙන හරිද මහෝත්සව මේසයක් නවාගෙන ඒකේ දිවියහන් ගබඩාවට ගිහිල්ලා නේද තොදොල් බස් පවසා ඇයට කියනවා මේ අලංකාර රාත්‍රියේ මම වත් එක්ක එක යහනේ සැතපෙන්න කැමතියි. ඊට පස්සේ රාජකුමාර කිව්වා මෙච්චර මේ ආරක්ෂාව තියෙන 12 යතුම් පවන දිය ආගාර තියෙන ඊට පස්සේ හැම පැත්තෙම දොරටු වහලා තියෙන
දස දහසක් යෝධයෝ විසින් ආරක්ෂා කරන මේ නුවර මාගේ මේ නිවසේට කිසි කෙනෙකුට රිංගන්නවත් බෑ. ඔබ ආන්නේ කොහොමද කියලා. ඊට පස්සේ කියනවා ශාස්ත්‍රයෝ කියනවා ඔබ කවුද කියලා. මම දේවතාවෙක් කියනවා. දිව්‍යානුභාවයෙන් මම මෙතනට ආවේ කියනවා. කාමාස්වාදයෙන් ඔබ සතුටු කරවන්න මම මෙතනට ආවේ කියනවා. මේ රාම්මසු පුරෝ පුරන්තලිය පඳුරු කොට මම ඔබට දෙනවා කියනවා. ඔබත් එක්ක මම එක රාත්‍රියක් ගත කරන්නයි මේ ආවේ කියනවා. හරි. කවුද වෙන්නේ? උදේ කුමාරයා දැන් සත්‍ර දෙවියන් වෙලා පන්නා දෙව්ලොව මනුස්ස වේශයක් නවාගෙන දැන් මේ උදේවද්ද කුමාරීන් දෙවියන් අපටවට ඇවිල්ලා ඇයිද කියනවා මට ඔබත් එක්ක දෑගි භෝගේ මරන්න ඇවිල්ලා කොහොමද දිගයක් කැමති දෑගි භෝග වලට නේද රත්තරන් මෙහෙම කියනවා නම් ඉතින් ආයෙ වෙන දෙයක් දෙවනේ හරි එතුමා ඒක උතර දාන්නවා මම දන්නවා හරි එන්න මේ රත්තරන් භෝගල අරගෙන ආවේ හරි ඊට පස්සේ කියනවා කුමාරිකාව දිව්‍ය රජුරුවනි මාගේ උදේ රජුරුවන් හැර වෙන දෙවියෙක් හෝ යක්ෂයෙක් වුවත් මට වැඩක් නැහැ. උදේ රජුරුවන්ගේ විහාර මම වෙන කිසියෙකු සමග මේ සයනේ සැතපෙන්නේ නැහැ. වහාම මෙතන යන්නේ උඹ ගෙනාවක් වගේ මට වැඩක් නැහැ. ඊට පස්සේ ඒ වෙලාවෙම සත්දෙවියෝ ඔබෙදී ගියා. වැඩේ අතහැරියේ දෙවෙනි දවසේ තාම. දෙවෙනි දවසේ ආවේ රිදී තලියක බඩුපාන් බදාගෙන රන්දිදී මුතුනින්ද රිදී තලියක දාගෙන දෙවෙනි දවසේ ආවා. ඇවිල්ලා ඔය විදිහට මිලා හිටියා. පාන්නලා දැන් තුන්වෙනි දවසේ ලෝක තලියක අර රාම්විදී මුතුනේ කාදී දේවතාවුන් අරන් ඇවිල්ලා දීලා කිව්වා මට ඔබත් එක්ක එක රාත්‍රියක් සැපෙන්න දෙන්න. එක සැරේ ඈකින් දුන්නේ. බලන්න දැන් වැන්දුවා ස්වාමියා මාළුකෙනෙක් ඇයට ඕන තව කෙනෙක් සමග සමතකාවේ පවත්වන්නත් තිබ්බා. හරි නමුත් තමුන්ගේ ස්වාමියාගේ නිහාර ස්වාමියා මිය ගියා කම්සුවේ වෙන්නේ දැන් ඉන්නකොට බ්‍රහ්මචාරී ස්වාමියා මිය ගියාට පස්සේ බ්‍රහ්මචාරී දෙවියන් උතුම් සීලය රකින්න අම්මලා අදටත් තියෙනවා නැත්නම් අදටත් තියෙනවා ඉතින් ඒවා ඉතින් තනි කරම මේ තමුන්ට දෙගොල්ලෝම යන්න තමුන්ට හැදෙන දේවල් සමාජයේදී මේ සමාජයෙන් ස්වාමියා මේ ගිහිල්ලා වෙන අහකට බද ගන්න සමහරුන්ට ඉස්පාසුවක් හරි එහෙමවත් තියෙනවා එක එක්කෙනාගේ ඉතින් මේ සිතුවිලි හරි පුදුමයි පුළුවන් නම් පාලනය කරගන්න මේවා දරුවන්ට කියලා දෙන්න තමයි දරුවන්ට විශේෂයි මේවා කියලා දෙන්න මේ කතන්දර හරිම වටිනවා මේවා දරුවන්ගේ ඔළුවට පුළුවන් නම් දාන්න මේමයි කියලා තාම දරුවන්ගේ ඔළුවට ඉන්න කියලා දෙන්න පුළුවන් ඒ හරිය වටිනවා මේ දරුවෝ අනාගතයේදී මේ නැත්තම් හැදෙන අනාගත ලෝකේ අමුතුම ලෝකයක් හැදෙන්නේ හරිද අනාගතයේ දවස් හැදෙන ලෝකේ හරිය පුදුමයි හරිද ඒ අලුත්ම ට්‍රෙන්ඩ් එක මොකක්ද නාමි මිනිස්සු තරම් කේල කතාවනේ නාමි ගැහෙන්නු හරි තරමයි වරුවා තනිකර විසමලෝ බෙදෙන්නේ තනිකර දැන්
ඒව දැක්කම අපිට හිතෙනවා උන්ටද පිස්සු අපිටද පිස්සු කියලා. ඒක කිසි ගානක් නැතුව ඉන්නවා. ඒවත් බලනවා අපිට තියෙන එක අවුල් වගේ. අපිට හිතෙනවා උන්ට පිස්සුද අපිට පිස්සුද කියලා. නෑ ඒ වෙන මොකක්වත් නෙමෙයි විසම ලෝභයේ තරම. හරි. විසම ලෝභයේ කොච්චර වර්ධනය වෙලාද කියන්නේ තමුන්ගේ මව් හා සමාන තමුන්ගේ පිය කෙනෙක් හා සමාන පුරුෂයෙක් ස්ත්‍රිය දිහා බලලා රාගය ඇතිවන තරමට හිතේ රාගය කියන එක බලවත් වෙනවා. ඒ නිසා විශේෂයෙන් අද කොළු පරිස්සම් කරගන්න ඕනේ කෙල්ලන්ගේ නෙමෙයි. ගෙවල් වල කොළු ඉන්නවනේ කෙල්ලන්ගේ පරිස්සම් කරගන්න ඕනේ ඇන්ටිලාගේ. හරි ඇන්ටිලා විතර කතා කරනවා නම් කොල්ලන්ට පොඩ්ඩක් ටච් එකේ ඉන්න. හරි ඒ තරම් හරිය දරුණු ලෝකයක් හැදෙන්නේ. මේක විශේෂයෙන් කතාද බලපු ඇන්ටිලා. හරි ඊම බලන්න. හරිද? ඒක. ඒ නිසා මේ මහානගර වලට තිබුණා. හරිද? වැඩිපුර පරිසරයේ පාත්‍රවලට කෙල්ලන් ඉන්නේ. හරි අමුතුම જાති චරිත එනවා කියන කාරණා. හරි මේ බණ භාවනාව කරගෙන ඉඳලා පුරුදු වෙනවා මම මේක අමුතුම කරි දෙන්නේ තියෙනවා. හරි අපේ සිහියෙන් වලින් ජීවත් වෙන්න නැත්නම් බලන්න ඉතින් අද කොච්චර මේ සංඝයා වහන්සේලා වුණානේ සාධනෙ සේවය කරන සංඝයා වහන්සේලා කොච්චර විනාශ කරගෙන තියෙනවා දැන් මේක අපරාධයි. ඒක අනාගතේ තවදුරටත් වැඩි වෙයි. හරි අනාගතේ තවදුරටත් වැඩි වෙයි. අර කියන්නේ යම් මේ කාන්තාව දැක්කහම මේ මගේ දියණිය, මේ මගේ නැගණිය, මේ මගේ දුවනේ, මේ මගේ නන්දයි, මේ මගේ පුංචිය, මේ මගේ ආච්චිය ඈ මේ මගේ මෑණියන්ගේ එහෙම එකක් නෑ නේ. දකින්න කාන්තාවක් වීම පමණයි අදාළ වෙන්නේ. කාමසෝය දෙනවා. අර බුද්ධ සංඥාව පහළ වෙන කාලේ තිරිසනුන්ගේ න්‍යාය මනුස්ස ලෝකෙට බහින. තිරිසනුන්ට නෑනේ මේ එහෙම පිළිවෙලක් නෑනේ. නේද? තිරිසනුන්ට ඕන මොකද්ද? ස්ත්‍රී යම් විහාර සතෙක් වීම පමණයි අවශ්‍ය. ඒ තත්ත්වෙට මනුස්ස ලෝකයේ ටික ටික හැදෙනවා. වයස ප්‍රශ්නයක් නැහැ. සමාජ සම්මතයේ ප්‍රශ්නයක් නැහැ. හරි ඒක අනාගතේ වැඩි වෙන තිරිසන් ලෝකයක තමයි අපිට ජීවත් වෙන්න වෙන්නේ. තරන්නේ. ඊට පස්සේ මේ හැමදාම මේ වරන් වෙනකොට මේ දේවී දොස් කියනවා. දේවී දොස් කියනවා මේ ඔබ හරි මොඩයි කියනවා. ඒ කියනවා ගෑනු කෙනෙක්ගේ හිත මෙව කරගන්න නම් දවසින් දවස වටින දේවල් කරපලයන් කියනවා. ඔබ හැමදාම ගේන්නේ බලෙන් දවස් අතරම තලියක් වෙනවා ඊළඟට දී තලියක් කරනවා ඊළඟට ලෝකට තලියක් වෙනවා. ඔබම ගෑනුන්ට දීලා ගෑනු මල්ල ගන්න බෑ. කුමාරේ දෙන්නේ ගෑනුන්ට ගෑනු මල්ල ගන්න ඕන හැමදාම මේ වටින දේවල් අරන් බලන්න. එතකොට තමයි කාන්තාව අල්ලගන්න පුළුවන්. ඒලා විනාන්න. ඊට පස්සේ සම්දෙවිඳු කිව්වා මම මේ වෙන කවුරුවක්වත් නෙමෙයි කිව්වා. මම උදේ අතුරු කිව්වා. ඔබේ සීලය මම බලන්නයි මම මේ ආවේ කිව්වා. කියලා ඉතින් හරියට සතුටු වුණා. ඊට පස්සේ සතුටු වෙලා කිව්වා මම පිය කියලා තවතිසා භවනේ සතර දේවේන්ද්‍ර වෙලා උපන්නා. මම මේ ඔබ සමීපයට ආවේ ක්ලේශ වසක චිත්තේ නෙවෙයි. ඔබත් එක්ක කම්සෝ වෙදින්න නෙවෙයි මම මේ ආවේ. ඔබගේ ඔබ සමග කතා බහ කරලා ඔබ කොච්චර සීලයක් රැකගෙන ඉන්නවද කියලා මේ ලෝකෙට සිංහනාද කරවන්නයි මම ආවේ. කඳුළු වකුරු මේ
අනේ නුඹවහන්සේ උදේ රජුද කියලා කඳුළු වගුරුවන්න පටන් ගත්තා. දැන් බලන්න ආදරේ නැද්ද? ආදරේ තියෙනවා. හරිද? ආදරේ තියෙන බැඳීම නැද්ද? බැඳීම තියෙනවා. ඒ වුණාට කාම නැහැ. රාග නැහැ. හරිද? ඉතින් ඊට පස්සේ සත්‍යය කිව්වා. ඊට පස්සේ අර කිව්වනේ මේ දවසින් දවසේ වටන දේවල් අරන් බලන්න කියලා දැහන් කෙනෙක් කල්ලා ගන්නකොට ඊට පස්සේ සත්‍යය කිව්වා මම ඔබට මේ අරන් ආවේ ඔබට එක දෙයක් තේරුම් කරගන්න කිව්වා. පළවෙනි දවසේ මම අන්තරියක් අරන් එනකොට ඔබේ රූපේ ඉතාම ප්‍රසන්නයි. දෙවෙනි දවසේ එනකොට ඔබ ජරාවටපත් වෙලා වයසට ගිහින් එක දවසක. එදා වයසටපත් වෙච්ච ඔබට කලින් අරන් ගියා වගේ වටින දේ නෙවෙයි. ඊට අද දැන් කරන්න ඒක ඔබට තේරුම් කරගන්න කිව්වා. තුන්වෙනි දවසේ එනකොට ඊට වඩා තව ටිකක් අඩු එකක් අරන් ආවේ. එදාට වඩා ඔබ තව ජීවිතයටපත් වෙලා, තව ක්‍රියාදියටපත් වෙලා, තව ශරීරෙ දිරලා ගිහිල්ලා. ඒ නිසා මේ ශරීරයේ ටික ටික තීරණය වෙනවා, මේ ශරීරයේ ටික ටික වයසට යනවා, ආයුෂ ටික ටික ගෙවෙනවා කියලා ඔබට තේරුම් කරවන්නයි මම මේ වගේ මේ වටිනාකම අඩු කර මේ අරන් ආවේ කියලා. ඒක මහත්තුරුට පුළුවන් ඉතින්. තමයි නෝනලට ඒ වේතු ගන්න. එදික ඉතලට මේ ඒක ඔබට තේරුම් කරවන්න මම මේ ටික ටික වටිනාකම අඩුවට දේවල් අරගෙන ඉතින් කියලා ඈට කිව්වා දැන් ඔබ වහාම මේ ලෝකෙ අතහැරලා දෙවිලොව යන්න කරුණු කාරණා හදාගන්න කිව්වා. එහෙම කියලා ඈට ධර්ම දේශනා කළා. ධර්ම දේශනා කළා කියනවා එම්බල සොඳුර හෘදය භද්‍රාව මේ ලෝකයේ සත්වයන් වාදී මධ්‍යම අන්තිම යන මේ තුන් වයසම ශීඝ්‍ර ප්‍රවාහනය කරන්නා ගංගාවක් මෙන් නොනැවත වහාම ඉක්ම ගෙවෙන්නේ. උදේ භද්‍රාවෙනි මේ ජීවිතේ මේ තරුණ කාලේ මැදි වයස මේවා ජීවිතයේ අවසාන කාලෙ වෙනකම් ශීඝ්‍රව ගලාගෙන යන හයියෙන් ගලාගෙන යන ගංගාවක් වගේ මේ හයියෙන් ගලාගෙන යන මේ කාලේ ඉවරයක් නෑ කිව්වා. ඉක්මනින් ගලාගෙන යනවා. උපන් සත්වයන්ට නොනැසී සිටීමක් නෑ කිව්වා. නැසෙනවමයි කිව්වා. බුද්ධාදී උත්තමයන් වහන්සේලා ඇතුළු සියලු දෙනාට මේ ජීවිතේ අස්තිරයි කිව්වා. සියල්ලම රන්වන්නු මට සිරුටු ශරීරයක් ඇත්නම් එයින් නිරන්තරයෙන්ම ජරාවට පත්වන්නේ. රත්තරන් පාට ශරීරයක් තිබ්බත් ඒ ශරීරයේ දිල්ලනවා වයසට යනවා. ඒ වත්රාට රත්තරන් පාට ශරීරයක් තිබ්බේ රන් රුවක් තිබ්බත් රන් රුවක් දිලලා ජීර්ණය වෙලා වයසට ගිහිල්ලා කිස් දැරිලා ආමරලි වෙලා මේ ශරීරයේ අසුභ භාවයට පත් වෙනවා. ඒ නිසා මේ සියලු දේවල් දැනගෙන ඔබ වහ දස කුසලදී හැසිරෙන්න. යම් එකම සත්වයකට මේ බුදු විමණ්ඩලය සියලු යසසෙක් පැමිණියේ වීම එහි දෘප්තියක් සෑහේ යන්නම් නොසිතා පහනෝ ක්ලේශ චිත්තේ කලුරය කරන්නේ. මේ මහ පෘථුවියම කෙනෙකුට අයිති වුණා ඒකෙකුත් කෙනෙක් සෑහීමකටපත් වෙන්නේ නැහැ කියලා. තවත් ආසා කරමින් සිතේ පහනෝ තෘෂ්ණාව ඇතුළත පහනෝ ක්ලේශ වශයෙන් යුක්තව කිව්වා. එයා මේ පරලෝ යන්නේ. ඒ නිසා මේ තණ්හාව කියන එකේ තෘප්තියක් නම් කවදාවත් නැහැ කිව්වා. මේ තණ්හාව කියන එකේ තෘප්තියක් නම් කවදාවත් නැහැ කිව්වා.
තවද මෑණියන් පුතණුවන්ටද පුතණුවන් මෑණියන්ටද පියාණෝ පුතණුවන්ටද පුතණුවන් පියාණන්ටද බෑනෝ නැගණියන්ටද නැගණියෝ බෑනන්ටද වල්ලභයා ස්ත්‍රියටද ස්ත්‍රී වල්ලභයාටද ස්වාමියා වස්තුවටද වස්තුව සත්වයාටද මේ සියල්ලම මරණ කාලේ පළමු වශයෙන් නොවුනොවුන් උපදායමින් ඉස්තර වීමක් නැති බව දරුවෝ මේ මොන සම්බන්ධකම් අපිට තිබ්බත් මේ එකිනෙකා කෙරෙහි කොච්චර ආදරෙන් හිටියත් මරණ ධර්මය හමුවේ මේ ඔක්කොම දේවල් මේ වැදී ඔක්කොම අපිට අතාරින්න වෙනවා. ස්වාමියා භාර්යාවට භාර්යාව ස්වාමියාට අම්මලා දරුවන්ට දරුවෝ දෙමව්පියන්ට සහෝදර සහෝදරියෝ අනිත් සහෝදරයාට මේ කොනම්මන බැඳී තිබ්බා ස්වාමියා අංකරුවන්ට කම්කරුවෝ ස්වාමියාට මේ මොන සම්බන්ධකම් තිබ්බත් මේ ඔක්කොම අපිට මරණ ධර්මයෙන් කෙලවර කරන්න වෙනවා. මෙතන කියන්නේ ඉතින් ඒ නිසා කියනවා විස්තර වීමක් නැහැ. මේ සංසාරේ කපුටු ආදී දිනනුගේද මනුෂ්‍යාදී සියලු සත්වයන්ගේද මේ දුගති සුගති දෙකේම සත්‍යයන්ගේ බෝධනයේද යසසද එක්ක කරන්නා වූ වාසයේද ජීවිතයේද යන මේ සියල්ලම අස්තිරයයි. ආමෙන් මොන ජීවිතේ උපන්නත් මොන තන ජීවිතයක් ලැබුවත් ඉන්සන් ලෝකේ මනුෂ්‍ය ලෝකේ සුගති දුගති මොතන උපතක් ලැබුවත් එතන වාසයයි එතන ජීවිතයයි මේ ඔක්කොම අස්තිරයි. කොතනකවත් සදාකාලික වැළඳක් නැහැ. සුගතිය උපන්න දුගතිය උපන්න කොතන උපන්න ජීවිතය අස්තිරයි කියලා. කොතනකවත් සදාකාලික ජීවිතයක් නැහැ කියලා. ඒ දැනගෙන අප්‍රමාදීව දස කුසල කර්මයේ යෙදෙන්න කියලා තමුන්ගේ දේවියට තමුන්ගේ විරිදට අනුසාරණය කළා. දැන් ඉතින් මේ අහලා සුගන්ධ පුරයෙන් තමුන්ගේ අමාත්‍යන්ට රාජ්‍ය පාවල දීලා සියලු රාජ්‍ය හැමදේම අතහැරලා ඊර්ෂි ප්‍රවෘත්තිවලින් පැවිදුණා. පැවිදිලා ධ්‍යාන වඩලා ආය සංස්කාරයන්ගේ කෙලවර තවතිසා භවනයේ බෝධිසත්වයන්ට පාද පරිචාරිකාව වෙලා උපදින්න උදේ වග්‍රාණ වාසනාව ලැබුණා. ඒකයි කියන්නේ ගුණධර්ම වැඩුවොත් මෙලොව විතරක් නෙවෙයි පරලොවත් එක වෙන්නේ. රාගයයි කාමයයි කෙරෙහි ලකවදාවක් පරලොවට වෙන්න නම් වෙන්නේ. ඒ නිසා මෙලොව එක ප්‍රේතෙක් කෙනා පරලොවත් ඕන දෙන්නත් එක්ක සිල්ලක් ඉන්න. දෙන්නත් එක්ක ගුණධර්ම වඩන්න. දෙන්නත් එක්ක පෙරවසක් ඉන්න. මෙලොව හම්බුණා වගේ පරලොවත් හම්බෙනවා. මේ තියෙන උදාහරණ අයත් ගුණධර්ම වඩන ප්‍රාර්ථනා කළා මේ මගේ ස්වාමියාට පද පරිචාරිකා වෙලා දිව්‍ය භවනෙ උපදින්න කියලා. මේ විදියට මේ විතර වෙලා ගිහිල්ලා උපන්න මෙලොවත් හම්බුණා පරලොවත් හම්බුණා. අන්න සැබෑ මාදේ මෙලොවත් හම්බුණා පරලොවත් හම්බුණා. මුළු සසරෙකට හිටියා. ඒ නිසා එවන් සසරද එක්ව යන්න පුළුවන්. අන්තිමට බලන්න උදේ කුමාරයා ගෞතම නම් සම්පූර්ණ වෙලා කෙලෙස් නැසුණා. ඒ ශාසනයෙන් පැවිදි වෙලා යශෝදරාව නම් කෙලෙස් නැසුණා. ඒ නිසා ගුණධර්ම වැඩුවොත් කෙනෙක් ජීවිතයේ කිසිම දෙයකට හානියක් වෙන්නේ නැහැ. අමාරු විදනවා ගුණධර්ම වඩන්න ගියෝ සිල් ලකින්න ගියෝ ගුණ වඩන්න ගියෝ ඕව කරන්න ගියෝ අපේ පෞල් ජීවිත විනාශ වෙයි. නේද? පෞල් ජීවිත විනාශ වෙන්නේ නැහැ. පෞල් ජීවිත මෙලොව ජීවිත වලට යහපතක් වෙනවා. පරලොව ජීවිත වලට මහා යහපතක් සිද්ධ වෙනවා. ඒ නිසා ඒවා ගුණධර්ම ඇති වාසනාවන්ත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන්නට ඔබ හැමදෙනාටම වාසනාව ලැබේවා.